समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्घमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मत्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मत्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मत्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්මශ්‍රවණාපිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අදත් මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ සද්ධර්ම දානය මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් ධර්ම දානය සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ සෙන්සකා ආයතනයේ කාර්ය මණ්ඩලයේ පින්වත් පිරිස. වත්තල හුණුපිටිය අලුත්පාර නොම්බර 159 ලිපිනේ පදිංචි
සෙන්සකා ආයතනයේ කාර්ය මණ්ඩලයේ පිරිස මේ දේශනාවට දායකත්වයේ දරමින් මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් වැඩ පිණිස මේ උතුම් සද්ධර්ම දානය බෙදා දීමට දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ධර්ම දානය අති උතුම් මහ පින්කමක්. දානයන් අතර උතුම්ම දානය භෞතික දෙයක් දෙනවට වඩා කෙනෙකුට මේ ධර්මයක් දායාද කරන්නට පුළුවන් නම් ඊතරම් ආනිසංස ගණනාවක් මේ ධර්ම දානයකින් ලැබෙන්නේ. යමෙකුට ආහාර දුන්නට සසර වෙනස් වෙන්නේ. මහා මේරු පර්වතයේ දක්වාම සප්ත රතනයන් දුන්නත් ඔහුගේ සංසාරය වෙනස් වෙන්නේ. මේ සංසාරය වෙනස් වෙන එකම ක්‍රමයයි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණීම පමණයි. ධර්ම දානය උතුම් වෙන්නේ මේ එක දහම් කරුණක් හෝ අහලා කෙනෙකුගේ ජීවිතය වෙනස් කරගන්නට පුළුවන්කමක් ලැබුණොතින් ඒ වෙනස නිසා ඒ කෙනාට බොහෝ කාලයක් ජීවිතයේ සුගතිගාමී ජීවිතම ගත කරලා අවසානයේදී නිර්වාණ මාර්ගයේ කරා යොමු වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා. එහෙමනම් ඒ තරම් අති උදාර පින්කමක් කෙනෙකුට සිද්ධ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ පින්කම කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උපන්න මේ බුද්ධෝත්පාද කාලයකදී පමණයි. ඒ උතුම් ධර්ම දානමය මහා පින්කම අද දවසේ ඒ දායකත්වයේ දරමින් ඒ පින්වතුන් සිදු කරගන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ net නාලිකාව අද ලංකාවේ බොහෝ දිනක් ශ්‍රවණය කරන ධර්මදේශනා මාලාව. මේ තුලින් බොහෝ දෙනෙක් ධර්මය හොඳින් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ ධර්මය හොඳින් දැනගෙන ඔවුන්ගේ ජීවිත සැබෑවටම වෙනස් කරගන්නවා. ඒ අතරින් අපිත් මහා භාග්‍යවන්තයෝ වුණා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් හිතසුව පිණිස ඔබට මේ විදියට දේශනා කරන්න. ධර්ම දේශනාවක් පවත්වනවා කියලා කියන්නේ පින්වත්නි කිසිම කරුණකින් කරගන්නට බැරි මහා කුසල කර්ම. ඔබටත් ඒ පින කරගන්න ලැබෙනවා. අපටත් ඒ පින කරගන්න ලැබෙනවා. එhmenan අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපි පසුගිය සතියේ දේශනාව නිමාවට පත් කළා මේ සම්බුද්ධ ශාසනයේ පහළ වෙච්ච අති විශේෂ මහරහතන් වහන්සේ නමකගේ ගුණයක කොටසක් සාකච්ඡා කර. ඒ අන් කවරෙක්වත් නොව චිරරාතඥ භික්ෂූන් අතරින් අගතැන්පත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ගුණයයි අපි ඔබට දේශනා කරන්නට යෙදුනේ. මේ ශාසනයේ වැඩ හිටපු විශේෂ මහරහතන් වහන්සේ නම. පසුගිය සතියේ දේශනාවේ නිමාවට පත් කළා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්තු මහා උත්තමයන් වහන්සේ. උන්වහන්සේට මුලින් ලැබුණු නම කොණ්ඩඤ්ඤ. නමුත් බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයේ ලබා දෙද්දී ප්‍රකාශ කරනවා අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ. මෙන්න මේ ගුණ නාමයත් සමගම තමයි අඤ්ඤා කියන කොටස උන්වහන්සේගේ නමට එකතු වෙන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බොහෝම කෙටි කාලයයි භාග්‍යතුන් වහන්සේගේ ළඟ වැඩ හිටියේ. අපි කලින් සතියේ සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේව වගේම දස දහසක් සක්වලවල් වල දෙවිවරු බ්‍රහ්මයෝ මිනිසයෝ බුදුරජාණන් වහන්සේ වගේම ප්‍රඥාවෙන් අධික මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව ප්‍රසිද්ධ වුණා. ඒ නිසා මිනිසු දෙවිවරු බ්‍රහ්මිය බුදුරජාණන් වහන්සේ හමුවට ආවම භාග්‍යවතුන් වහන්සේත් එක්ක මද වේලාවක් කතා කරලා ඊට පස්සේදී ඔවුන් යනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ළඟට. හැබැයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ විවේකයෙන් වාසය කරන්නට බොහෝම කැමති මහරහතන් වහන්සේ නම. නමුත් මේ පිරිසගේ පැමිණීම උන්වහන්සේගේ මේ විවේක බවට ලොකු බාධාවක් වුණා. ඒ නිසා උන්වහන්සේට සමාධි සමාපත්තියෙන් සුවය ලබන්න බොහොම දුෂ්කර වුණා. ඒ නිසා උන්වහන්සේ තීරණය කළා භාග්‍යවතුන් වහන්සේ නැති හුදකලා ප්‍රදේශයකට ගිහිල්ලා වාසය කරන්න. හැබැයි ඒකට
හේතු වෙච්ච තවත් හේතුවක් තිබුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ පළමු ශ්‍රාවකයන් වහන්සේ. හැබැයි මේ අතරින් ශාසනයේ ගුණ අධිකම අග්‍රස්ථානය ලැබපු උත්තමයන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ඒ අග්‍රස්ථානයේ වෙනුවෙන් පාරමිතා පිළුවේ මහා කල්ප ලක්ෂයයි. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කියන මේ දෙනම සංසාරේ පාරමිතා පිරුවා එක අසංඛ්‍යයි කල්ප ලක්ෂයක්. එනම් අති දීර්ඝ කාලයක් උන්වහන්සේලා දෙනම පාරමිතා පුරලා. සාමාන්‍යයෙන් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ පසුපසින් වඩින ශ්‍රාවකයෝ අනුපිළිවෙලින් වඩිනකොට මුලින් භාග්‍යවතුන් වහන්සේ ඉන්න, අනතුරු ඉන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊට පස්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවට බුද්ධාසනය මැද සකස් කරලා තියෙනවා. ඒ ළඟින්ම දෙපැත්තේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ, මුගලන් මහරහතන් වහන්සේගේ කියන රහතන් වහන්සේලා දෙනමගේ ආසන දෙක පනවලා තියෙනවා. ඊට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ආදී 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ එතන වැඩ ඉන්නකොට උන්වහන්සේලා දෙනම හරියට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන් වහන්සේලාට වඩා පසුපසින් ඉන්න එක දැනෙන්නේ මහා ගින්නක් පසුපසින් තියෙනවා වගේ. එහෙම නැත්නම් විෂ සර්පෙක් පසුපසින් ඉන්නවා වගේ. එහෙම නැත්නම් මහ බ්‍රහ්මයා පසුපසින් ඉන්නවා වගේ. ඒ තරම් ලැජ්ජාවකින්, බයකින් උන්වහන්සේලා දෙන මෙතන වැඩ ඉන්නේ. නමුත් දෙනමගේ ළඟ කිසිම වරදක් නැහැ. නමුත් උන්වහන්සේලාට හිත සකස් කරගන්න බැරි වෙනවා. උන්වහන්සේලාගේ නිහතමානීකම වැඩි නිසා මේ ශාසනයේ මෙවන් ගුණ අධික උත්තමයන් වහන්සේ නමක් පසුපසින් තියලා අපට ඉදිරිපසින් ඉන්න උනා නේද කියලා හිතලා. ඒ වෙලාවේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ කාරණාව දැනගන්නවා. උන්වහන්සේ කල්පනා කරනවා මේ පින්වතුන් වහන්සේලා දෙනම මේ තානාන්තරයේ ලබන්න මහා කල්ප එක අසංඛ්‍යකුත් ලක්ෂයක් පාරමිතා පිරුවා. නමුත් මම නිසා උන්වහන්සේලාගේ තානාන්තර ලබලත් උන්වහන්සේලාට සතුටින් වාසය කරන්න ඉඩක් නැහැ. එහෙනම් දෙවනියට හේතු වෙච්ච කරුණ වුණා බුදුරජාණන් වහන්සේගේ ළඟින් මම අයින් වුණොත් උන්වහන්සේලා දෙනමට ඒකත් ලොකු පහසුවක් වෙයි කියලා. අන්න ඒ හේතුව නිසා උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන හිමාලයේ චද්දන්ත භවනි මන්දාකිණි පුකුණු තීරේ වාසයට ගියා. මම සඳහන් කරා ඒ චද්දන්ත භවනේ වැඩිපුරම ඉන්නේ ඇත්තෝ. චද්දන්ත කුලයට අයිති ඇත්තෝ. තෙරුන් වහන්සේ යනකොට ඇත්තෝ 8000ක් හිටියා. මේ මන්දාකිණි පොකුණ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලේ වැඩ ඉන්න භූමිය. ඒ පසේ බුදුවරු පහළ වුණාම පසේ බුදුරජාණන් වහන්සේලාටත් උපස්ථාන කරන්නේ මේ කියන ඇතුන්ම තමයි. ඒ නිසා ඒ ඇතුන්ට ප්‍රීතියක් හටගත්තා. මේ අපිට නැවතත් මහා පුණ්‍යක් ක්ෂේත්‍රයක් පහළ වුණා කියලා. ඇත්තු සතුටින් මේ මහ තෙරුන් වහන්සේට උපස්ථාන කළා. කොච්චර කාලයක්ද? අවුරුදු 12. දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ආයු සංස්කරණය කරලා බව දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට අවසර ගන්න යනවා. අපි චද්දන්ත විලේ ස්වභාවය පිළිබඳ ගිය සතියේ දේශනාව තුළින් සාකච්ඡා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේගේ ළඟට උන්වහන්සේ වැඩලා පළමුවෙන්ම කරන්නේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා. එහෙම වන්දනා කරලා සූත්‍රයේ සඳහන් කරනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට නාමංච සාවේති. වන්දනා කරන ගමන් උන්වහන්සේ නම කියනවා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා. එතන සූත්‍රයේ සඳහන් කරනවා උන්වහන්සේ කියනවා කොණ්ඩඤ්ඤාහං භගව කොණ්ඩඤ්ඤාහං සුගතා. කොණ්ඩඤ්ඤාහං භගවා කොණ්ඩඤ්ඤාහං සුගතා. භාග්‍යවතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ, සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. මෙන්න මෙහෙම නම කියනවා. පින්වත්නි, මේ කාරණාවේ විශේෂත්වයක් අට කතාවේ සඳහන් කරනවා. අට කතාවේ ප්‍රශ්නයක් අහනවා
ඇයි බුදුරජාණන් වහන්සේ නමදොන් නොදන්න නිසාද තෙරුන් වහන්සේ මේ නම කියන්නේ කියලා. නෑ. උන්වහන්සේ නම අසවන්නේ විශේෂ කාරණාවක් මූලික කරගෙන. අනිත් කරුණ බලන්ඩ සූත්‍රයේ සඳහන් කරලා තියෙන කොහොමද? සූත්‍රයේ සඳහන් කරන්නේ නාමංච සාවේති කොණ්ඩඤ්ඤාහං භගවා කොණ්ඩඤ්ඤාහං සුගතා. ස්වාමීනී මම කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. පින්වත්නි, මෙන්න මේ කාරණාව අති විශේෂ කාරණාවක් ඇටියට හඳුන්වන්න පුළුවන්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගේ සැබෑ නම තමයි කොණ්ඩඤ්ඤ. නමුත් මේ අඤ්ඤා කියන කොටස එකතු කරේ භාග්‍යවතුන් වහන්සේ. ඒක ගෞරව නාමයක්. නමුත් බලන්න උන්වහන්සේ මොන තරම් නිහතමානීද කියලා කියනවා නම් භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේ හඳුන්වල දෙද්දි කියන්නේ කොහොමද? ස්වාමීනී මම කොණ්ඩඤ්ඤ සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. උන්වහන්සේ කිව්වේ නෑ භාග්‍යවතුන් වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ සුගතයන් වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නෙමෙයි කිව්වේ. උන්වහන්සේ කිව්වේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. ඒ කියන්නේ තමන්ට ලැබිච්ච ගෞරව නාමයවත් උන්වහන්සේ තමන් වහන්සේ හඳුන්වලා දෙද්දී පාවිච්චි කරේ. ඒක තමයි මේ රහතන් වහන්සේගේ ළඟ තියෙන නිහතමානීකම කියලා කියන්නේ. මේ ශාසනය ගත්තොත් පින්වත්නි, අපට හිතාගන්නවත් බැරි පුදුමාකාර අලංකාර ශාසනයක්. හැබැයි අපි දකින්න ඕන ඒ අලංකාර ශාසනය පිළිබඳව. ඒ අලංකාර ශාසනයේ විචිත්‍ර බව පින්වතුනි දකින්නට නම් මං හැමදාම සිහිපත් කළේ ඒකයි. ඒක දකින්නට නම් මුලින්ම දකින්න ඕන මොකද්ද? ධර්මය. යමෙක් හරියට ධර්මයේ දැක්කොත් ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේ දැක්ක වෙනවා, ධර්මය දැක්කත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සංඝ රත්නය දැක්කත් වෙනවා. යමෙක් හරියට ධර්මයේ දැනගත්තොත් මේ තිසරණම දැනගත්තා වෙනවා. නමුත් අද කාලේ මේ වචනය හරි වැරදි විදියට තමයි මිනිස්සු තේරුම් ගන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ බොහෝ දෙනෙක් හිතනවා මේ ධර්මයේ විතරක් අධ්‍යයනය කරන්න, බුදුහාමුදුරුවන්ට සලකන්න, උපස්ථාන කරන්න, ආමිස දානය කරන්නට එපා, දන් දීදී පින්කම් කර කර ඉන්නත් එපා. බොහෝ දෙනෙක් කියන්නේ ධර්මයේ විතරක් අධ්‍යයනය කළොත්, ඒක අනුගමනය කළොත් ප්‍රමාණවත් කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ට පින්වතුනි දේශනා කළේ ඒක නෙවෙයි. වක්කලි හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ කිව්වේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මාව දැක්ක වෙනවා. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ අදහස් කළේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මෙතනදී අදහස් කළේ පින්වතුනි යමෙක් මේ ධර්මය නිවැරදි ශ්‍රද්ධාවකින් සත්තා භගවා ශාවකෝ හමස්මින්, භාග්‍යවතුන් වහන්සේ මගේ ශාස්ත්‍රූ, මම උන්වහන්සේගේ ශ්‍රාවකයා, ජානාති භගවා නාහං ජානාමි, බුදුරජාණන් වහන්සේ දන්නවා මම දන්නේ නෑ කියන මෙන්න මේ පද 4 මත ඉඳගෙන යමෙක් ධර්මය අධ්‍යයනය කරන්නට ඕන. කොහොමද? සුතා, හොඳින් අහන්නට ඕන, හොඳින් කියවන්නට ඕන. ඊළඟට දතා, ඒ කියවන අහන දේවල් හොඳින් මතක තියාගන්නට ඕන. අහනකොට බුදුහාමුදුරු අහන්න කියලා කිව්ව කොහොමද? අට්ටිකත්වා මනසිකත්වා සබ්බ චේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති. අට්ටිකත්වා අරමුණක් තියෙන්න ඕන. මම මේ දේශනාව නිමාවට පත් වෙන්න කලින් උතුම් මාර්ගය ඵලයක් ලබනවා කියන බලාපොරොත්තුවක් තියෙන්න ඕන. ඊළඟට මනසිකත්වා, මුළු සිතම ධර්මයට යොමු වෙලා තියෙන්නට ඕන. හරියට බණක් අහනකොට දැන් මේ හාමුදුරුවෝ කිව්වේ මෙන්න මේ කරුණ, ඒ කරුණට අදාළ කරුණයි මේ කියන්නේ, ඒකට නිදර්ශනයකුයි මේ කියන්නේ කියලා හරියට අපි කටු සටහනක් ගහගන්නවා වගේ මනසේ මේ ධර්ම කාරණාවල් වැටහෙන්නට ඕන. ඕහිත සෝතෝ ධම්මං සුනාති. කන් දෙක යොමු කරන්න ඕන ධර්මයේ දිශාවට.
මෙන්න මේ අනුපිළිවෙලට තමයි භාග්‍යතුන් වහන්සේ බණ අහන්න කියලා කිව්වේ. එහෙම අහන බණ හොඳින් ධාරණය කරගන්නවා. දතා කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට වචසා පරිචිතා. වචනයෙන් නිතර නිතර කියවන්නට ඕන. මනසානුපෙක්ඛිතා. ඒ කියවන ගමන් එහි තිබෙන අර්ථ මෙනෙහි කරන්නට ඕන. ඊළඟට සඳහන් කරනවා දිට්ඨියාවා සුප්පටිවිද්දා. තමන්ගේ ළඟ තිබෙන දෘෂ්ටීන් දුරු කරගන්නට ඕන. මෙන්න මේ කාරණාවල් මත පිහිටාගෙන යමෙක් හරියට ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මය හරියට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ කෙනාට බුදුහාමුදුරුවෝ කවුද කියන්නේ කියන එක හරියට තේරෙනවා. ධර්මය මොකද්ද කියන එක හරියට තේරෙනවා. සංඝරත්නය කවුද කියන එක හරියටම තේරෙනවා. හරියට උදාහරණයක් කියනවනම් අපි හිතමු කෙනෙකුට නිවසක් තනා ගන්න ඕන. ඒ සඳහා සැලසුමක් හදන්න ඕන. ඒ සඳහා වැඩ කරන සුදුසු බාසුන්නැහි කෙනෙක් ඕන. අපි හිතමු පන්සලක විහාරයක් හදන්න. අපි එහෙම ගමු. පන්සලක විහාරයක් හදන්න ඕන. හැම බාසුන්නැහි කෙනෙකුට විහාර හදන්න බෑනේ. ඒකට වෙනම දක්ෂතා තියෙන පිරිස ඉන්නවා. දැන් පන්සලක විහාරයක් හදන්න ඒ නිර්මාණයේ පිළිබඳව දැනුමක් තියෙන බාසුන්නැහි කෙනෙක් හොයාගන්නවා. පින්වත්නි, දැන් මේ ආපු බාසුන්නැහි කියනවා ස්වාමින් වහන්සේ මට මේ වැඩේ හොඳට කරන්න පුළුවන්. නමුත් අපි කොහොමද පින්වතුනේ කාරණා පිළි අරගන්නේ? මේ බාසුන්නැහි ඒකාන්තයෙන්ම මේ දේ කරනවා කියලා අපට ඒක පිළි අරගන්න පුළුවන් සාධක නැහැ. අපට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි වැඩේ කරන්න දීලා ඊට පස්සේ ඉවරුණෙන් පස්සේ බලනවා මේක හොඳයිද කියලා. හැබැයි ඔය ක්‍රමයේ මත ගියොත් බැරි වෙලාවක්වත් අපි හිතපු විදියට විහාරය නිර්මාණය කරගන්න මේ බාසුන්නැහිට බැරි වුණොත් ආයි කඩන්න බෑ. ඊළඟට දෙවෙනි විකල්පය තමයි අපිට මොකද්ද? මේ බාසුන්නැහිට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බලන එක. එහෙනම් ඒ බාසුන්නැහිව හරියට දකින්න ඒ බාසුන්නැහිට පුළුවන් අපට කියන්න අපේ හාමුදුරනේ මම අසවල් පන්සලෙත් විහාරය හැදුවේ අසවල් පන්සලේ විහාරය හැදුවෙත් මේ තමයි හි ඡායාරූප ඔබ වහන්සේ ගිහිලා එන විහාර ටික බලන්න කියලා අපට ඒ විහාර හදපු ස්ථාන ටික පෙන්නනවා. නැත්තම් ගෙනාපු ඡායාරූප ටික පෙන්නනවා. ඒ ඡායාරූප ටික බලනකොට එහෙම නැත්තම් මේ හදපු විහාරවල වලට ගිහිල්ලා ඒ විහාර ටික බලනකොට අන්න අපිට තීරණය කරන්න පුළුවන් මේ බාසුන්නැහි අපේ කාර්යයට සුදුසු කෙනෙක්ද නුසුදුසු කෙනෙක්ද කියලා. ඇයි? ඒ ටික දැක්කම අපට පේනවා මේ බාසුන්නැහි කවුද කියලා. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා හරියට දකින්නට නම්, භාග්‍යවතුන් වහන්සේව හරියට දකින්නට නම් පින්වත්නි අපි ධර්මය හරියට දකින්නට ඕන. ඒ ධර්මය හරියට දකින්නට නම් පින්වත්නි අපි ධර්මය හරියට ඉගෙන ගන්නට ඕන. බලන්න මේ ශාසනය මම සඳහන් කරා ඊටාම ලස්සන විචිත්‍ර ශාසනයක්. හැබැයි ඒක දකින්නට නම් මේ ශාසනයේ ගුණවතුන් කොච්චර ඉන්නවද? ඒ ගුණවතුන්ගේ ගුණය කොයි වගේද කියලා හරියට දකින්නට නම් පින්වත්නි අපි මේ ධර්මයේ තුලින් දකින්නට ඕන. දැන් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේට තමන්ට දීපු ගෞරව නාමය කිව්වේ නේ. අද කාලේ බලන්න සමහර කෙනෙකුගේ නමක් කියනකොට තමන්ට තිබෙන තානාන්තර, තමන්ට තිබෙන ගෞරව නාම, තමන්ට තිබෙන අධ්‍යාපන සුදුසුකම් මතින් ලැබිච්ච උපාධි නාම එකක් හරි මගේ හැරුණොත් සමහර දිනකොට කේන්තිත් යනවා. නමුත් බලන්න මේ මහරහතන් වහන්සේලා කියන්නේ කොයි තරම් නම් නිහතමානීද. රතවිනිත සූත්‍රයේ අන්තිමටම හරි ලස්සන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ රතවිනීත සූත්‍රයේදී පුන්න කියලා මහරහතන් වහන්සේ නමකගේ ගුණ කියනවා. උන්වහන්සේගේ නම මන්තානි පුත්ත පුන්න. මේ ගුණය අහපෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ මහරහතන් වහන්සේව දකින්න පුදුම ආසාවක් තිබුණා. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කලන්දක නිවාපයට
මේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ නැවත කුටියකට වඩිනකොට සාරිපුත්ත හාමුදුරුවෝ ආරංචි ඇරවිල්ලා සාරිපුත්ත හාමුදුරුවොත් පයින් මන්තානිපුත්ත මහරහතන් වහන්සේක පසුපසින් වඩිනවා. මන්තානිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහිලා මන්තානිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක කතා කරනවා. ආන් ඒ වෙලාවේ දෙදෙනා වහන්සේ හඳුනා ගන්න නැතුව තමයි කතා කළේ. දේශනාව දෙදෙනාගේ සාකච්ඡාව අවසන් වෙලා මන්තානිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නම මොකක්ද? එතකොට කියනවා ස්වාමීනි මගේ නම උපතිස්ස. හැබැයි සබ්‍රක්‍මචාරීන් වහන්සේලා මාව ආමන්ත්‍රණය කරන්නේ සාරී බැමිණියගේ පුත්‍රයා වෙච්ච නිසා සාරිපුත්ත කියලා. පුන්න මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි අනේ මේ ශාසනයේ ගුණය අතරින් මහා අග්‍රස්ථානය ලැබූ මහා ප්‍රඥාවන්තින් අතරින් අග්‍රස්ථානය ලැබපු මේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්කද මම මෙච්චර කතා කළේ. ස්වාමීනි මොහොතකට හරි මට දැනුණා නම් මම මේ කතා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක කියලා. ස්වාමීනි මට මේ දන්න ධර්ම කරුණු ටිකත් කියාගන්න බැරි වෙනවා කිව්වා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නම මොකද්ද? උන්වහන්සේ කියන ස්වාමීනි මම පුන්න. මගේ නම පුන්න. නමුත් මට සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ මන්තානිපුත්ත පුන්න කියලා. ඒ වෙලාව සාරිපුත්ත මහරහතන් වහන්සේත් කියනවා ඇවැත්නි මේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේත් එක්කද මම මෙච්චර කතා කරේ. ඔබ වහන්සේගේ ගුණය ගැන නම් හරිම පුදුමයි. මේ කලන්දක නිවාපෙම මේ ශාසනය තුළම ඔබ වහන්සේගේ ළඟ තිබෙන ගුණය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බලන්න පින්වතුනි මේ ආර්යයන් වහන්සේලා කොයි තරම් නම් ගුණවන්තද. අපේ පින්වතුන්ට මං හැමදාම කියන්නේ එකයි මේ ශාසනයේ සැබෑ ගුණවතුන් දකින්නට නම් මේ ආර්යයන් වහන්සේලගේ කතා හරියට කියවන්න. ශ්‍රද්ධාවෙන් කියවන්න. වචනයක්වත් මග නොහැර ඒ අර්ථ ඒ පද විස්තරාත්මක දේශනා මේ සියල්ලක්ම පිඟුඳුනි හරියටම කියවන්න. මේ ශාසනයේ ඉන්න සැබෑ මහරහතන් වහන්සේලාගේ ගුණ අපේ පින්වතුන්ට ඇස් දෙකෙන්ම දැක ගන්නට පුළුවන්. මොකද ගුණය දැක ගන්නට නම් ඒ කාන්තේම මේ ධර්මය අධ්‍යයනය කළ යුතුමයි. එතකොට අපිට මේ සංඝරත්නයේ ගුණ බලා ගන්න පුළුවන්. කවදාවත් ආර්යයන් වහන්සේලා එකිනෙකා පරයා යන්නේ එකිනෙකා අතර ගැටුම් ඇති කරගන්නේ වචන මාත්‍රකින්වත් එකිනෙකා අතර සිත් රිදීම් කරගන්නේ කවදාවත් නෑ. ලාභයට කීර්තියට යසසට ප්‍රත්‍යයට ආර්ය උත්තමයන් වහන්සේලා කවදාවත් පින්වතුනි තමන්ගේ ජීවිතේ බිලි දෙන්නේ නෑ. ඒක දකින්නේ මේ ධර්මයේ තුලින්. උන්වහන්සේලා සැබෑවටම මේ ධර්මයේ දැකපු උත්තමයන් වහන්සේලා. ඒක ඒ චරිත කතා අපි ඉගෙන ගැනීම තුල අප තුලත් සොයන් උත්තේජනයක් අපේ හිත තුල ඇති වෙනවා. කොහොමද? අනේ මටත් මේ වගේ මහරහතන් වහන්සේ නමක් වෙන්න තිබුණා. අද අපි දන්නවා අපේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. අනාගත බුද්ධ ශාසනවල අග්‍රස්ථාන ප්‍රාර්ථනා කරන අය. මම දකුණත් සව්වෙම්වා මම වමත් සව්වෙම්වා මම ප්‍රඥාවන්තයන් අතරින් අග්‍රස්ථානයේ ලද භික්ෂුවක් වෙම්වා. මෙහෙම පින්වතුනි අග්‍රස්ථාන ප්‍රාර්ථනා කරන මිනිස්සු මේ සමාජයේ දැකලා තිනවා. මොකක් නිසාද? මේ චරිත කතා තුළින් ඔවුන්ගේ සිත්වලට පුදුමාකාර ධර්ම ප්‍රීතියක් ඇති වෙලා තියෙන නිසා. මේ කාරණා විස්තර කරන්න ගියොත් පින්වතුනි මේ කෙටි ධර්ම කරුණ විතරක්ම පිටුතර පැයක් දෙකක් වුණත් විස්තර කරන උදාහරණ තියෙනවා මේ ධර්මයේ තුල. අදට අපි
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ කතාව අපි නිමාවට පත් කරන නිසා අපි මේ කාරණා මීට වඩා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නේ. නැත්තම් උදාහරණ ඕන තරම් පින්වතුනි රහතන් වහන්සේලා තුල පැවතිච්ච නිහතමානී ගුණ පිළිබඳ යක්කා පහර සූත්‍රයේදී බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිසට යක්ෂයෙක් පහර දෙනකොට මුගලන් මහරහතන් වහන්සේ ඒක දකිනවා. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ සමාපත්තිකට සමවැදිලා හිටියා. මුගලන් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේට බලවත් යක්ෂයෙක් ගැහුවේ. ස්වාමීනි ඔබ වහන්සේට හරිම පුදුමයි හිසේ පොඩි රිදීමක් තියෙනවා කියලා දැනගත්තම. මොකද සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ කොහොමද හිසට වේදනාව දෙන්නේ? පොඩි රිදීමක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ කියන ස්වාමීනි මේ ගහපු යක්ෂයා යොදුන් 200ක් උස පර්වතයකට ගැහුවොත් පර්වතේ කෑලි වලට කැඩෙනවා. රියන් 7ක් උස ඇතෙකුට ගැහුවොත් ඒ ඇතා පොළොව කඩාගෙන යට යනවා. එවන් බලවත් යක්ෂයෙක් ගහලාත් ඔබ වහන්සේ කියනවනම් පුංචි රිදීමක් කියලා ස්වාමීනි ඒක ආශ්චර්ය අද්භූතයි. දැන් සාරිපුත්ත හාමුදුරුවෝගේ ගුණයක් නේ මුගලන් හාමුදුරුවෝ කිව්වේ. සාමාන්‍යයෙන් එහෙම ගුණ කියනකොට අනිත් අය මොකද කියන්නේ? තමන්ගේ ගුණයක් කවුරුර කිව්වොතින් ආවක මොකද්ද? මට වෙන දවසක ඔయిత වඩා බලවත් යක්ෂයෙකුත් ගැහුවනේ කියලා කියනවා. තමන්ගේ ගුණය උසස් කොට දක්වනවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද කිව්වේ? ආශ්චර්ය අද්භූතයි පින්වත් මොග්ගල්ලාන් වහන්සේ ඔබ වහන්සේ මේ වෙලාවේ මේ බලවත් යක්ෂයෙකුත් දැකලා. නමුත් ආශ්මතුනි මම මේ පන්සු පිසාචයෙක්වත් දැක්කේ නෑ තාම. ඒ කියන්නේ පන්සු පිසාචයෙක් දකින්න නම් පින්වතුනි ලොකු ධානය ඕනේ නෑ. සාමාන්‍ය එදිනෙදා ඉන්න මිනිසුන්ටත් ඔය සාමාන්‍ය ප්‍රේතයෝ පේන්න පුළුවන්. ඒතර ලොකු ශක්තියක් අවශ්‍ය නෑ. කියනවා ඔබ වහන්සේ මේ බලවත් යක්ෂයෙකුත් දැකලා. නමුත් ස්වාමීනි මම මේ පන්සු පිසාචයෙක්වත් දැක්කේ නෑනේ. බලන්න තමන්ගේ ගුණයක් කිව්වම පෙරලා ආර්යයන් වහන්සේ මොකද කිව්වේ? සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ගේ ගුණයක් කිව්වා. හරිම ලස්සනයි පින්වතුනි මේ ආර්යයන් වහන්සේලා එකට එක මුණ ගැහිලා ඒ කතා කරන සංවාද මේ ධර්මයේ අඩංගු වෙලා තියෙන විදිය දැක්කම විස්තර කරන අපටත් පුදුමාකාර ප්‍රීතියක් හිතට දැනෙන්නේ. දැන් බලන්න මෙතන අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නම විතරයි කියන්නේ ගෞරව නාමය කියන්නේ නෑ. ඒ වෙලාවේදී ඊතර සඳහන් කරලා තියෙන එකයි. ඇයි මෙතන අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ නම කිව්වේ? බුදුහාමුදුරු දන්නේ නැති නිසාද? නෑ. ඊතර සඳහන් කරනවා මේ ශාසනයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නමක් හිටියා කියලා අහලා තිනවා භික්ෂුන් වහන්සේලා. හැබැයි අවුරුදු 12කට පස්සේ මහාන වෙච්ච අය ශාසනයට ආපු අය නම විතරයි අහලා තින රූපෙන් දැකලා නැහැ. දැන් මෙතනට ආපු මේ කවුරු හරි තෙරුන් වහන්සේ නමක් දැන් බුදුහාමුදුරන්ගේ වටේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඒ ඉන්න එක තෙරුන් වහන්සේ නමක් හරි මේ ආපු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව නොදැනගෙන එක පාටම ඇහුවොත් හිතින් හිතුවොත් මෙහෙම කෝ ඒස පණ්ඩර සීසෝ ඔබග්ගෝ ගෝපාන සිවංකෝ මහල්ලකෝ සත්තාරා සද්දින් පටිසන්තාරං කරෝති. දැන් කවුරු හරි මෙතන ඉන්න හාමුදුරු නමකට බැරි වෙලාවක්වත් හිතුණොත් දැන් මෙතන බුදුහාමුදුරන්ගේ ළඟ ඉන්නේ තීර්ථකයෝවත් අන්‍යාගමිකයෝවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ. ඒ ඉන්න ශ්‍රාවකයෝ අතර බුදුහාමුදුරුවන්ට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඳිනකොට බැරි වෙලාවක්වත් ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන හිතුනොත් මෙන්න මෙහෙම. ඇයි දන්නේ නැණි? හිතුනොත් මෙහෙම කවුද මේ සුදු හිසකසක් තියෙන ඉදිරියට නැමුණ කුදුුණ මහල්ලා මේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක අතිශයම සමීපව කතා කරන්නේ? යමෙක් එහෙම හිතින් හරි හිතලා සිත කිලිටි භාවයට පත් කරගත්තොත් සඳහන් කරනවා පින්වත්නි ඒ භික්ෂුවට මහා දරුණු අකුසල කර්මයක් වෙනවා. කොහොමද? ඒ සිතුවිල්ලෙන්ම අපාය උපදිනවලු. ඒ සිතුවිල්ලෙන්ම අපාය උපදිනවලු. පෘථග්ජන භික්ෂුවකට එහෙම හිතුණොත්
බැරි වෙලාවක්වත් ඒ සිතුවිල්ල උපන්නේ සෝවාන් වහන්සේ නමකටන. ඒ සෝවාන් වහන්සේට මේ ආත්ම භාවෙහි සකදාගාමී වෙන්න බැරි වෙනවලු. බැරි වෙලාවක්වත් සකදාගාමීන් වහන්සේ නමකට ඔය සිතුවිල්ල උපන්නෝන් ඒ සකදාගාමීන් වහන්සේට මේ ආත්ම භාවේ අනාගාමී වෙන්න බැරි වෙනවලු. බැරි වෙලාවක්වත් අනාගාමීන් වහන්සේට ඔය සිතුවිල්ල ඉපදුනා නම් ඒ අනාගාමීන් වහන්සේට මේ ආත්ම භාවේ රහත් වෙන්න බැරි වෙනවලු. පින්වත්නි, හිතලා බලන්න ආර්යයන් වහන්සේලාගේ ගුණ කොයිතරම්නම් බලවන්තද. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන සිතුවිල්ලකින් හරි එහෙම වැරදි දෙයක් හිතුණා නම්, සිතුවිලි මාත්‍රයකින් හරි මේ තෙරුන් වහන්සේට හිතුණා නම් ඒ තෙරුන් වහන්සේලාට සසරට බොහෝ දුකක් හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන් වහන්සේව හඳුන්වා දෙමින්ම, මොකද අවටින්න පිරිසට මේ ආවේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කෙනෙක් හඳුන්වා දෙමින්ම තමයි භාග්‍යතුන් වහන්සේට වන්දනා කළේ. ඊළඟට බැරි වෙලාවක දැන් නම දැනගත්තෙන් පස්සේදී හිතුණා නම් අනේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ චිර රාතක් ඥතනින් අගතැන්පත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේද කියලා සිතුවිලි මාත්‍රයකින් හරි සතුටක් ඉපදුනා නම් ඒ සතුට ඉපදුණු අයට සංසාරේ බොහෝ කාලයක් සැප විඳින්නට පුළුවන් මහා කුසල කර්මයක් ලැබෙනවලු. ඒකෙන් සඳහන් කරනවා සග්ගං විවරන්තෝ අපාය මග්ගං පිදහිත්වා. අපාය සත්තානං අපාය මග්ගං පිදහිත්වා සග්ග මග්ගං විවරන්තෝ. මේ අපාය මාර්ගය වහලා ස්වර්ග මාර්ගය විවර කරනවලු. ආන් ඒ නිසාලු උන්වහන්සේ නම කිව්ව කියලා කියන්නේ. ඊළඟට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ඒ වෙලාවේදී කියනවා, ස්වාමීනි මම පිරිනිවන් පාන්නයි හදන්නේ. භාග්‍යවතුන් වහන්සේට කියනවා, ස්වාමීනි මම පිරිනිවන් පාන්නයි හදන්නේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ අහනවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන්, කොහෙදද පිරිනිවන් පාන්නේ? ඒ වෙලාවේදී උන්වහන්සේ කියනවා, ස්වාමීනි චද්දන්ත භවනේ මන්දාකිනි පොකුණු තීරේ කියලා. ආන් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ඒ වෙලාවේදී අවසර දෙනවා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන නැවතත් හිමාලයේ චද්දන්ත භවනේ මන්දාකිනි පොකුණු තීරයට වඩිනවා. ඒ වෙලාවේදී වංගීස මහරහතන් වහන්සේ මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳ ඇතිවෙච්ච මේ ශ්‍රද්ධාවට උන්වහන්සේ පිළිබඳ ප්‍රීතිවාක්‍යයක් ප්‍රකාශ කරනවා. සූත්‍රයේ කාරණාව අපූර්වට විස්තර කරලා තියෙනවා. මේ ප්‍රීතිවාක්‍ය නිමා වුණාට පස්සේ උන්වහන්සේ නැවතත් හිමාල පර්වතයට වැඩම කරනවා. තමන් වහන්සේ වැඩ ඉන්න කුටියට වඩිනවා. එහෙම වැඩියෙන් පස්සේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සියලු සමාපත්තීන් වලට සමවැදිලා උන්වහන්සේ උදෑසනම පිරිනිවන් පාන්නට යෙදුණා. මේ වෙලාවේදී සුපුරුදු පරිදි එදා උපස්ථාන කරන්නට තිබුණු උපස්ථායක ඇතුන් සක්මන කෙළවරට වෙලා බලාගෙන ඉන්නවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කුටියෙන් වඩිනකා. නමුත් ඉර උදා වුණත් වෙනදා වඩින වෙලාව පහු වුණත් තවමත් මේ වෙනකන් උන්වහන්සේ එළියට වැඩියේ නැහැ. ඒ වෙලාවේදී
උන්වහන්සේ නොවැඩපු හේතුව බලන්ඩ ඇතා කුටිය ඇතුළට යනවා. තෙරුන් වහන්සේ හිඳගෙනී නාකාරයේ දිහා දකිනවා. හොඬවැල යවලා තෙරුන් වහන්සේගේ ශරීරයට අත තබනවා. ඒ සංඥාවෙන්ම දැනගන්නවා තෙරුන් වහන්සේ පිරිනිවන් පෑව කියලා. ඒ වෙලාවේදී ඒ ඇතා මහා හඬක් නගනවා. මුළු මහා පර්වතයම දෙදරන විදියට. සියලු ඇතුන් ඒ වෙලාවේදී එකට එකතු වෙනවා. ඒ වෙලාවේදී තෙරුන් වහන්සේ පිරිනිවන් පෑව බව දැනගෙන ප්‍රධාන ඇතා තමන් වහන්සේගේ සොඩින් තෙරුන් වහන්සේ වරගෙන තමන් වහන්සේගේ තමන්ගේ ශරීරයේ මතින් තියාගන්නවා. තවත් ඇතෙක් මහා රුක්ෂයක් අරගෙන ඇවිල්ලා මල් පිරුණේ රුක්ෂය හෙවණක් කොටගෙන ඇතාගේ ළඟ ඉන්නවා. ශක්‍ර දෙවියෝ මේ කාරණාව දැනගන්නවා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා ඒ වෙලාවේදී කියනවා යන්න අපගේ වැඩිමහල් පුත්‍රයා පිරිනිවන් පෑවදාලසේක. ශක්‍රයා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කියනවා යන්න ගිහිල්ලා චිතකයක් සකස් කරන්න කියලා. ඒ වෙලාවේදී සියලුම දෙවිවරු අඟලක් ගානේ සඳුන් අරටුවෙන් අඟල ගානේ ඒ ස්ථානයට අරගෙන එනවා. ඒ වෙලාවේ සියලුම දෙවිවරු බ්‍රහ්මයෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වෙනුවෙන් අරගෙන ආපු සඳුන් අරටු කෑලි ටික එකට එකතු කරාම සඳහන් කරනවා යොදුන් 9ක් විශාලයි කියලා. ඒ වෙලාවේදී ඇතුන් තෙරුන් වහන්සේගේ දේහය කූටාගාරයක තැන්පත් කරලා ඇත් සොඬ මතින් චද්දන්ත කුලේ ඇතුන් නිසා අහසින් පියාඹමින් මුළු හිමාලයේ වටාම කිහිප වතාවක් පැදකුණු කරනවා. ශෝකයට පත් වූ මේ ඇතුන් තෙරුන් වහන්සේගේ දේහය බාර දෙනවා වැස්ස වලාහක දෙවියන්ට. උන්වහන්සේලා පැදකුණු කරලා උෂ්ණ වලාහක, අම්බ වලාහක, වාත වලාහක දෙවිවරුන්ට බාර දෙනවා. උන්වහන්සේලා වන්දනා කරලා චාතු මහා රාජික දෙවිවරුන්ට බාර දෙනවා. උන්වහන්සේලාත් රැගෙන පැදකුණු කරලා තෞතිසා දිව්‍යස දෙවියන්ට බාර දෙනවා. උන්වහන්සේලාත් ඒ විදිහට පැදකුණු කරලා අනුපිළිවෙලින් දිව්‍යතල 6ටම බාර දීලා බ්‍රහ්මලෝක 10ටම බාර දීලා සියලුම බ්‍රහ්මයෝ වන්දනා කරලා නැවතත් අනුපිළිවෙලින් 15 බ්‍රහ්මතල දිව්‍යතල වලට බාර දෙනවා. නැවත වතාවක් උන්වහන්සේලා වන්දනා කරලා නැවතත් ඇතුන්ටම බාර දෙනවා. යොදුන් 9ක් උස ඒ චිතකයේ මත දේහය තැන්පත් කරලා එදා රාත්‍රියේ චිතකය දල්වනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය දැල්විලා ඉවරුණෙන් පස්සේදී පහවදා උදෑසනම මහරහතන් වහන්සේලා පිරිත් සජ්ජායනා කරලා ධාතුන් වහන්සේලා පෙරහන් කඩේකට අරගෙන පාත්‍රයක තැන්පත් කරලා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට ලබා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී හස්තය දිගු කරනවා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ අතෙහි තැන්පත් වෙච්ච ධාතු තැන්පත් පෙරහන් කඩය අත දිගු කරනකොටම වේළුවනාරාමී වාහල් කඩ මතින් මහා චෛත්‍යයක් පහළ වෙනවා. රිදී පාට බුබුලක් වගේ මහා චෛත්‍යයක් පහළ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ අනුභවයෙන් ඒ චෛත්‍ය මත ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. ධර්මයේ සඳහන් කරලා තියෙනවා අදටත් වේළුවනාරාමේ වාහල් කඩ ඉදිරිපිට කිසිම බාධාවකින් තොරව කිසිම
කැඩුමකින් බිඳුමකින් තොරව මේ චෛත්‍යරාජයන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දරාගෙන අදටත් වැඩ ඉන්නවා කියලා සඳහන් කරලා තිබෙනවා. එහෙමනම් මේ සම්බුද්ධ ශාසනයේ තවත් අති උදාර ගුණයකින් යුක්ත තවත් මහරහතන් වහන්සේ නමකගේ චරිත කතාවයි අද මෙයින් නිමාවට පත් කරන්නට යෙදුනේ. එහෙමනම් අද දවස පුරාවටම එවැගේම මේ දේශනා මාලාව පුරාවටම අපි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳ ධර්මදේශනා 4ක් පමණ සිද්ධ කරන්නට යෙදුණා. මේ ධර්මදේශනා පුරාවටම සිදු කරගත්තු ඒ අති උදාර ධර්ම ප්‍රීතියත් ඒ අති උදාර ධර්ම ඥානය තුලිනුත් අපි රැස් කරගත්තු මහ කුසලානිසංස ධර්මයට උන්වහන්සේගේ මේ දේශනාව ශ්‍රවණය කරන ඔබටත් දේශනා කරන මටත් ශ්‍රවණය කිරීමෙන් මහ කුසලයක් ලැබුණා. දේශනා කිරීමෙන් අප්‍රමාණ ප්‍රීතියක් එක්ක මහ කුසලයක් ලැබුණා. මෙවන් කුසලයක් වඩන්නට අපට මේ අවස්ථාව උදා කරලා දුන්නු සංසාරේ කල්ප ලක්ෂයක් එක දිගටම ඔබත් මමත් වෙනුවෙන්ම පින් කරන්නටම පාරමිතා පුරාගෙන ආපු ඒ උතුම් මහරහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. මේ මිහිකත තුල යම් තැනක අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. නමස්කාරය වේවා. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි, එහෙමනම් අද දවසේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ චරිත කතාව තුලින් සිදු කරන්නට යෙදුණු දේශනා මාලාව මෙතකින් නිමාවට පත් කරනවා. අපි මේ ආකාරයට යම් යම් අවස්ථාවන් වලදී මේ උතුම් මහරහතන් වහන්සේලාගේ චරිත කතා කෙසේ හෝ අපි ඉගෙන ගමු. ඒවා අපි හොඳින් කියවමු. මොකද ඒ තුලින් අපට ලැබෙන ධර්ම ප්‍රීතිය නම් මේ ආර්යයන් වහන්සේලාගේ ගුණ දැනගන්න ලැබෙන ධර්ම ඥානය නම් පින්වතුනි අපේ නිවන් මගටත් අප්‍රමාණ උදව්වක් ඒ තුලින් සපයනවා. සංඝ රත්නයේ හිත පිහිටුවා ගන්න, සංඝ රත්නය අරමුණු කරන්න, සංඝ රත්නයට වන්දනාවක් කරන්න, මේ සංඝානුස්සති නම් භාවනාව වඩන්න ඒ කාන්තේම මේ කාරණාවල් දැන ගැනීම අතිශයින්ම වැදගත්. එහෙමනම් ඉදිරියටත් අපි එවැනි දේශනාවල් ඉඩ ලැබෙන අවස්ථාවන් වලදී අපි සාකච්ඡා කරමු. එහෙමනම් අදට කාල වේලාව නිමාවට පත් වෙලා තිබෙන නිසා අදට මේ දේශනාව අපි නිමාවට පත් කරමු. මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට දේශනා කරලා රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අපි මේ වෙලාවේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන ඒ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ වත්තල හුණුපිටිය අලුත්පාර නොම්බර 159 ලිපිනේ පදිංචි සෙන්සකා ආයතනයේ කාර්ය මණ්ඩලයේ පින්වතුන් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සෙන්සකා ආයතනයේ අධ්‍යක්ෂක තුමා වන සුදත් ලොකුලියනගේ මහතාට හදිසි ඇතු රෝගාබාධයක් නිමිති කරගෙන එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරන්නට. එමනම් අද මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අපි රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් සෙන්සකා ආයතනයේ අධ්‍යක්ෂකතුමන් වන සුදත් ලොකුලියනගේ මහත්මාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා, නිදුක් භව නිරෝගී භව ලැබේවා, කායික මානසික සුවපත් භාවය සැලසේවා. එතුමාට නිරෝගී භව සලසා ගන්නට මේ කුසල ධර්මයේ ආශිර්වාද බලය හේතු වාසනා වේවා කියලා මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කළ ආශිර්වාදේ කරනවා. ඒ වගේම සෙන්සකා ආයතනයේ මෙහෙයුම් කළමනාකරු ඇතුළු ඒ මහත්ම මහත්මින් පිරිසයි
අද මේ සඳහා විශේෂයෙන්ම දායකත්වය දරන්නේ. ඉතින් ඒ අයගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා. එමනම් නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත්තු සියලු පින්වල බලයෙන් භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ධර්මය අඩුවක් පාඩුවක් නැතුව අපට උගන්වන මාගේ ගුරුදේවෝත්තමයන්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් භව නිරෝගී භව ලබත්වා. මාගේ ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලබත්වා. මියගිය මාගේ පියාණන්ටත් මෙපින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර ඕ අමර ඕ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං